Avishka, good evening. Good evening. Harry. Avishka, Harry Avishka. අද 2020 අවුරුද්දේ අන්තිම දවස 31 නේ. හෙට අපි යනවා අලුත් අවුරුද්දකට. ඉතින් අන්තිම දවසේ ක්ලාස් එකක් කරන්න පුළුවන් වුණ ගැන සතුටුයි. හරි Avishka. හිතනවා Avishka කරදරයක් නැතුව ඉන්නවා කියලා. හරි Avishka. ගිය සතියේ අපි කතා කරා මතකද Avishකට අපි කතා කරපු දේවල්? කොහමද? මොනවද අපි කතා කරේ? දැන් මේ තාක් වෙනකන් අපි මොනවද නෝට් ලිව්වේ? අපි මොනවද කතා කරේ ග්‍රැමර් වල? ද පාවිච්චි කරන විදිහ. අන්න හරි. ද පාවිච්චි කරන ද පාවිච්චි කරන විතර and ද විතර ආවිෂ්කර මගේ ස්ක්‍රීන් එක පේනවා නේද? කොහමද පේනවා? හරි. අපි කතා කරා ද පාවිච්චි කරන හැටි. ආවිෂ්කර මම අහනවානේ මොකද මම පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ නිසා හයියෙන් කතා කරන්න අමාරුයි. මේක තමයි මට උපරිම කතා කරන්න පුළුවන් විදිය. හරිනේ මම අහනවානේ? කොහමද අහනවා? හරි. හරි. හරි ආවිෂ්කර. ආටිකල්ස් අපි අද කතා කරන්න තියෙන්නේ තවදුරටත් කොහොමද මේ ද සහ පුතේ අයන් යොදා ගන්න හැටි කියලා. මම ආටිකල්ස් වල මුල ඉඳන් ආයෙත් කියලා දෙන්න ටිකක් රිකැප් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ රිකැප් එකක් කියන්නේ මේ පොඩි මතක් කිරීමක් කරන්නන්නේ. ඊට පස්සේ අද අපි යනවා ප්‍රිපොසිෂන් ගැන කතා කරන අලුත් පාඩමකට. ඔව් ප්‍රිපොසිෂන් කියලා කියන්නේ නිපාත පද. හරිද? මොකද වගේ පොතේ grade 9 වල ඊළඟ lesson එක කියන්නේ මුලින් පටන් ගන්න ලොකුම grammar lesson එක. ව්‍යාකරණ කොටසක් විදියට අපිට 9 වසරේදී ඉගෙන ගන්න තියෙනවා preposition. හරිද? preposition කියලා කියන්නේ පුතේ නිපාත පද සිංහලෙන් අපිට ඒකත් අද කරන්න තියෙනවා. ඒ වගේම අපි පොතත් කරන්න තියෙනවා. හරි. එතකොට අපි කතා කරා මේ තාක් දවස් වෙනකම් what is an article කියලානේ. article එකක් කිව්වේ මොකද පුතේ? මේ තියෙනවා an article modifies a noun. Articles are basically divided into two categories such as definite articles and the indefinite articles නේ. මොකද මේ කියන්නේ? මේ article අව්‍ය පදයක්. නෝට් එක මේක ලියාගත්තනේ. ඔයා මයික් එක මියුට් කරන්න. අන්මියුට් කරන්න. හරි මම. හරි. හරි. මම මේක අයිත් පැහැදිලි කරන්නම්. පුතේ ආටිකල් එකක් කියලා කිව්වේ ප්‍රධාන වශයෙන්ම නාමපදයක් විස්තර කරන එහෙම නැත්නම් නාමපදයක් තවදුරටත් විශේෂණය කරන. මේක තමයි කියන්නේ මේ article modifies a noun. හරිද? an article modifies a noun කියන්නේ නාමපදයක් ප්‍රධාන වශයෙන්ම විශේෂීකරණ පදයක්. So articles are basically divided into two categories such as definite. මේ articles ප්‍රධාන වශයෙන් පුතේ කොටස් දෙකකට බෙදුන මොනවාද? definite articles සහ indefinite articles. හරිද? ඒ definite articles යටතේ අපි කතා කරා the හරිද? definite articles කිය පුතේ දන්න බව අඟවන පදය. හරිද? ඊට පස්සේ indefinite articles කිව්වේ and නොදන්නා බව අඟවන පද. හරිද? ඒක පැහැදිලිනේ? definite article එකක් කියන එක හරි definite article definite ඒ කියන්නේ definite article එක තමයි මොකද පුතේ the කියන පදය හරිද definite articles තමයි the එතකොට මේ the ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ මෙන්න මෙතනදී යම්කිසි නාමපදයක් විශේෂණය කරනවා එහෙම නැත්නම් දන්න බව යම්කිසි එකක් හොඳට මතක තියාගන්න එකක් හැබැයි දන්න බව අඟවන ප්‍රධාන වශයෙන් දන්න බව අඟවීමට තමයි මේ ද යොදාගන්නේ. දැන් මෙතන මම කතා කරනවා I participated the volleyball match. I participated the volleyball match කිව්වේ මම volleyball match එකට සහභාගී වුණා. මොකද්ද the මේ I participated the volleyball match. මොකද පුතේ the volleyball match කියන්නේ මෙතන? දන්න
මම සහභාගී වුණු වොලිබෝල් මැච් එක නේ මම සහභාගී වුණා මම වොලිබෝල් මැච් එකට සහභාගී වුණා ඉතින් මෙතන the match කියන්නේ the match refers the match I have played මම ප්‍රධාන වශයෙන්ම සෙල්ලම් කරපු මැච් එක නේ එහෙම නේද ඔව් ඔව් හරි ඊට පස්සේ I saw the dog on way to home අවිෂ්කලාට වහිනවද නුවරඑළියට ඔව් මැඩම් ඔව් මැඩම් වහිනවනේ දැනුත් වහිනවද ඔව් මැඩම් දෙමුත් වයින්නවා වහිනවනේ ඒක තමයි අපිටත් වහිනවා හොගල් මෙතන මුළු ලංකාවටම වහිනවා එක වගේ I saw the dog on way to home ඉතින් පුතේ දැන් අවිෂ්කට පෙට් කෙනෙක් ඉන්නවද ඔව් මැඩම් ඉන්නවා හරි ඉතින් අපි හිතමු අවිෂ්කට බල්ලෙක් ඉන්නවා කියලා හරිද සුරතල් සත්‍යක් විදියට I saw the dog on way to home මම දැක්ක දැන් ඔයා ගෙදර ඇවිල්ලා ක්ලාස් ගිහිල්ලා ගෙදර එනවා ක්ලාස් ඉවර වෙලා එන ගමන් ඔයා දකින්න ඔයාගේ බල්ලා ඉන්නවා පාරේ ඒතර අම්මට කියනවා අම්මේ I saw the dog on way to home on way to home කියලා කියන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම ඔයාගේ ගෙදරට එන මඟ. හරිද? අම්මේ මම බල්ලා දැක්කා එනකොට අන්න ඒ වගේ තේරුමක්. ඊටු මෙතන මේ බල්ලාන් වෙන අදහස් කරන්නේ කවුද? The dog of yours, right? ඔයාගේ බල්ලා. හරි. එතකොට definite articles. මෙතන කියනවා indefinite article කියලා. මොකද පුතේ? Indefinite articles. හරිද? Indefinite articles. Indefinite articles are used with singular and unknown object. මොකක්ද ඒ කියන්නේ? Indefinite articles. නොදන්න බව අඟවන පදයක්. මොනවාද? නොදන්න බව අඟවන. නොදන්න ඒක ප්‍රධාන වශයෙන්ම අපි උදාගන්නේ singular. Singular කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඒක වචන unknown objects කියන්නේ නොදන්නා දෙයක්. හරිද? Indefinite කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම and ඉතින් අපි ඒක යොදා ගන්නවා singular unknown object එකකුත් එක්ක. හරිද? singular කියන්නේ ප්‍රධාන වශයෙන්ම දන්න බව නොදන්නා එක් දෙයක්. නේ? singular කිව්වෙ මොකද පුතේ ප්‍රධාන වශයෙන්ම එකක් කියන එක. හරිද? අන්න හරි. unknown කියන්නේ නොදන්නා. අන්න හරි. එතකොට දැන් අපි ගත්තොත් පොතක් මම හොඳම උදාහරණයක් ආයිත් ගන්නම්. දැන් ඔයාලට ෆ්‍රී පීරියඩ් එකක් තියෙනවා ඉස්කෝලේ. හරිද? අපි හිතමු ඉංග්‍රීසි ටීචර් එන්නේ නැහැ පීරියඩ් එකේ මැත්ස්. හරිද? ෆ්‍රී. දැන් ඔයගොල්ලෝ ගණිත මිස් මැත්ස් ටීචර් ආවිල්ලා අහනවා ඒ ෆ්‍රී පීරියඩ් එකේදී පොතක් ඉල්ලනවා. ටීචර් පොතක් දෙන්න කියනවා. දැන් ඔන්න අපි දන්නවා ගණන් පීරියඩ් එකේ නම් ටීචර් පොත දෙන්න කිව්වොත් මොන පොතද ඉල්ලන්නේ? ගණන් පොත. නේ? එතකොට දැන් මේ ඉංග්‍රීසි පීරියඩ් එකේදී මිස් ආපු නැති වෙලාවම ටීචර් ඇවිල්ලා පොතක් දෙන්න කිව්වම හිතන්නකෝ ආගෙන ඉන්න පොතක් දෙන්න කියලා. ඒකට අපි බලනවානේ මොකක්ද මේ පොත කියලානේ මොන පොතද? නේ? ඒතර පොතක් කියන එක ඔයා දන්නේ නැහැ. හරිද? ගෙයක්, කාර් එකක්, කාරය කිව්වොත් අපි දන්නවා. හැබැයි කාර් එකක්, ගෙයක් කියලා සවුන්ඩ් එක එනකොට හරිද? ඒව නොදන්නවා පුතේ. කියන්නේ singular unknown. ඒව තමයි ප්‍රධාන වශයෙන්ම මේ indefinite articles තියෙන. මෙතන උදාහරණ දීලා තියෙනවා. a dog බල්ලෙක් an apple ගෙඩිය. හරිද? ඊට පස්සේ අපි කතා කරා ප්‍රධාන වශයෙන්ම use of indefinite article කියන්නේ. හරිද? එතකොට use of and with singular nouns start with consonant letters at a book, a pen, a car, a bag. මොකද පුතේ මේ කියන්නේ? අපි use of and මේ මොන වගේ තැන් වලටද and යොදාගන්නේ කියන එක. හරිද? එතකොට ප්‍රධාන වශයෙන්ම යම් කිසි consonant වල කතාව අපි එදා කතා කරා. මොකද වල ඇහුන්නේ? ඒක මතකයිද? consonant තුයි vowel ශබ්ද අපි කතා කරේ consonant අකුරු තියෙනවා ඒකට vowel තියෙනවා කියලා. ඊයේ සතියේත් කතා කරා ඊට කලින් සතියේත් කතා කරා. මතකද? ඔව් මන්. D
D මොනවද කොන්සනන්ට් කියන්නේ? B C D F B C D PH එවනේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම ස්වර අක්ෂර. ඒ කියන්නේ vowel sound නැතුව අනිත් ඒවා. vowel sound තමයි පුතේ මොනවද? A E I O U. හරිද? එතකොට ඔව් A E I O U කියන ඒ අකුරු වලින් යම්කිසි වචනයක් පටන් ගන්නව නම් අපි එතෙන්ට දැම්මේ an කියලා. මොකද්ද අපි එතෙන්ට දැම්මේ? an. N කියලා. an. හරිද? එතනින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට මතකද U අකුර. යුනිවර්සිටි මේ මෙතන තියෙනවා වාක්‍ය තුනක්. University, uniform, unicorn. A university, a uniform, a unicorn. ඇයි පුතේ මෙතනට අපි දැම්මේ an දාන්න නැතුව? ඒකේ ඌ සද්දය අන්න හරි. ඌ එතන ශබ්දය U ශබ්දය එන්නේ ඌ ශබ්දය වෙනුවට. හරිද? එතන U ශබ්දය එන්නේ ඌ ශබ්දය. සාමාන්‍යයෙන් හරිනම් U කියලා. දැන් මෙතන ඌ එන්න ඕන ශබ්දය තමයි ආ නැත්නම් ඌ. දැන් මෙතන බලන්න an apple. හරිද? apple ගෙඩියක්, an egg බිත්තරයක්, an ice cream එකක්, an orange දොඩම් ගෙඩියක්, an umbrella කිව්ව පුතේ ප්‍රධාන වශයෙන්ම මොනවාටද? කුඩයක්. හරිද? එතකොට මෙතන U වලට එන්න ඕන ශබ්දය මොකක්ද? ආ එහෙම නැත්නම් ඌ. හරිද? හැබැයි මෙතන මෙන්න මේ university, a uniform, a unicorn කියන වචනවල U යයන්නෙන් එන නිසා ඒ ශබ්දය අපි ඒකයි ප්‍රධාන වශයෙන්ම එතෙන්ට ඇන් දාන්නේ නැත්තේ. තේරුණාද නේ? කොහොමද තේරුණා? හරි. ඊට පස්සේ අපි කතා කරා ප්‍රධාන වශයෙන්ම මොන වගේ අවස්ථාවන් වලදීද අපි and පාවිච්චි unknown thing. ඒ කියන්නේ පුතේ note එක බලන්න මෙහෙම to talk about singular unknown thing කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම නොදන්නා එක් දෙයක් ගැන කතා කරන්න අපි පාවිච්චි කරනවා. උදාහරණයක් I want to buy a new book. මොකද මේ කියන්නේ? I want to buy a new book. මට අලුත් පොතක් මිලදී ගැනීමට අවශ්‍යයි. I want to buy a new book, right? Then ඊළඟට කතා කරනවා to refer something for the first time. යම් කිසි දෙයක් ගැන පළවෙනි වතාවට අපි කතා කරනවා නම් එතෙන්දී මේ indefinite articles ඒ කියන්නේ සහ an යොදා ගැනීමට සිදු වෙනවා. මේ බලන්න I have a new car. It is blue in color. දැන් මගේ කාර් එක ගැන මුලින්ම පාවිච්චි කරන මට කාර් එකක් තියෙනවා. අන්න ඒ වගේ අදහසක්. හරිද? I have a new car. එතනදී පුතේ කාර් එක පස්සේ තමයි විස්තර කරන්නේ ඒකේ පාට මොන වර්ගද ඒ විදියට. It is blue. කාර් එක මුලින් විස්තර කරනවා. එතකොට අපි යොදා ගන්නවා මොකද්ද? indefinite article එක. හරිද? යමක් ගැන පාවිච්චි කරනවා. එතනින් පස්සේ තමයි ඒ වාහනය වේවා මොන හරි දෙයක් ගැන විස්තර කරන්නේ. හරිද? ඊට පස්සේ with names of jobs. මතක තියාගන්න පුතේ ප්‍රධාන වශයෙන්ම. ඔව්. ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවද අවිෂ්ක? තේරුම් නැති තැන? නෑ. හරි. නෑ. with names of හරි. with names of ඒ කියන්නේ යම් කිසි රැකියාවන් වල නමුත් එක්ක. උදාහරණයක් පුතේ he wants to be an engineer. ඔහුට අවශ්‍ය ඉංජිනේරුවෙක් වෙන්න. හරිද? wants to be and මේ බලන්න engineer කියන්නේ රැකියාවක් නේ ඉංජිනේරුවෙක්. එතකොට මෙතන e වලට කලින් අපි and කියලා පාවිච්චි කරනවා. Mary is training to be an engineer. Mary කියන කෙනා පුරුදු වෙන්න ඉංජිනේර කෙනෙක් වෙන්න. හරිද? ඒ වගේ. ඊට පස්සේ with nationalities and religions. ඒ කියන්නේ පුතේ nationalities කිව්වේ ඔයාගේ ජාතියත් එක්ක හරි ආගමත් එක්ක ගැන කතා කරනකොට අපි ප්‍රධාන වශයෙන්ම මේ indefinite articles පාවිච්චි කරනවා. උදාහරණයක් John is a Frenchman. John කියන්නේ ප්‍රංශ ජාතිකයෙක්. John is a Frenchman. හරිද? ඊට පස්සේ after there is. There is වලින් පස්සේ indefinite articles පාවිච්චි කරනවා. හරිද? There is a big building on the left side of the road. Go there. There is a big building. ඒ කියලා කියන්නේ මොකද්ද? පාරේ වම් පැත්තේ ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා. Go there කියන්නේ එතෙන්ට යන්න කියන එක. හරිද? මේ
after there is සාමාන්‍යයෙන් there is කියන තැනින් පස්සේ අපි යොදාගන්නේ මේක. there is දාලා කරන්නේ නැති සාමාන්‍යයෙන් අපි පොඩි කාලේදී කරනවා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගැන විස්තර කරන්න පුතේ. හරිද? there is දැන් ඔයාලට හිතන ඔයා ළඟ තියෙන මොනවා හරි ද්‍රව්‍යයක්. දැන් මම ෆෝන් එක පෙන්නලා කියනවා there is a mobile phone. ඊපස්සේ පොතක් පෙන්නලා කියනවා පොතක් තියෙනවා there is a book. අන්න ඒ වගේ මම අද චූටි වැඩක් කරනවා. අපි හිතමු ඔයාගේ පෙන්සිල් බොක්ස් එකේ තියෙන මොනවා හරි there is කියලා මට පෙන්වන්නේ මේ දේවල් වල නම් පොඩියට නිකන් cancel there is a pencil අන්න එකක් දෙකක් English book. very good there is an English book මොකද English කියනකොට yes an English book පුතේ e කියනකොට an වෙනවා හරිද හරි ඊළඟ එක There is a pet. there is a Pet. තව මොනවද yes there is a pen පෑනක් කියනවානේ හරි පුතේ අන්න ඒ විදිහට මෙන්න මේ the වල කියන්නේ an හරිද an වල ප්‍රයෝජන අපි යමු ඊළඟ එකට ඊට පස්සේ ඔයාලට මතකද අපි කතා කරා the යොදා ගන්න අවස්ථා Oh, මොන වගේ අවස්ථාවද පළවෙනි එක තමයි පුතේ with names of Ganga. rivers oceans and ගංගාවයි අන්න හරි with names of rivers කිව්වේ පුතේ ප්‍රධාන වශයෙන්ම ගංගාවල නම් සාගර සහ මුහුදු වල නම් එතනේ with names of rivers කිව්වේ ගංගා සාගර සහ මුහුදු වල උදාහරණයක් the red sea කිව්වේ මොකද පුතේ රතු මුහුද හරිද එතකොට මේ රතු මුහුදත් එක්ක අපි යොදාගන්නේ මොකද්ද the ඊළඟ එක the Pacific Ocean පැසිෆික් සාගරය ඔයාට ඕනනම් the Indian Ocean කියන්න පුළුවන් ඉන්දියන් සාගරයනේ ඊළඟ එක මුහුද the Red Sea මොකද්ද the Dead Sea කියන්නේ කොහෙද පුතේ මල මුහුද අන්න හරි මල මුහුදනේ අපි කතා කරා මල මුහුද තියෙන විශේෂත්වය මල මුහුද තමයි ප්‍රධාන වශයෙන්ම මේ මුහුද ජලය ඝනත්වයෙන් වැඩි ඒ කියන්නේ ලුණු වැඩි ලවණ ගතිය වැඩි ඒ ලවණ ගතිය වැඩි නිසා තමයි ඕනම පුද්ගලයෙක් ගියාම ගිලෙන්නේ නැතුව ඕනම ඉරියව්වක අපි හිතමු මට ඕන හාන්සි වෙලා පොතක් කියවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ මල මුහුද වටේ ඒකුණත් කරන්න පුළුවන් ගිලෙන්නේ නැහැ ඇයි ඒ තරමට ලුණු තියෙනවා ලවණ හරිද ඊට පස්සේ පුතේ with parts of the world අපි කතා කරා ලෝකයේ කොටස් ගැනනේ ද යොදා ගන්නවා ලෝකයේ තියෙන යම් යම් කොටස් බව මොනවද අපි කියන්නේ මේ භූවිද්‍යාත්මක නැත්නම් භූගෝලීය කොටස් ගැන කතා කරන්න අපි යොදාගන්න පළවෙනි එක තමයි the parts of the world නේ මොකද parts of the world කියව පුතේ ලෝකයේ කොටස් එක මොනවද ලෝකයේ කොටස් ඒ යටතේ the middle east කියලා කියන්නේ පුතේ මැද පෙරදිග විශේෂයෙන්ම ජෝර්දාන් කුවේට් කටාර් බහරේන් ඔය ඒ රටවල් ටික ඒව ප්‍රධාන වශයෙන්ම ලිබියාව ඔය රටවල් ප්‍රධාන වශයෙන්ම අපි කියනවා මැද පෙරදිග ඒ කියන්නේ ලෝකයේ මැද පිහිටියේ හරිද විශේෂයෙන්ම මේ අපේ අම්මලා එහෙම යනවා වැඩ කරන්නේ විදේශ විනිමය කියන ප්‍රධාන විදියක් ලංකාවට ඊළඟට with deserts කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම කාන්තාර හරිද ලෝකයේ ලොකුම කාන්තාරය මොකද්ද ඔව් අවිෂ්ක අන්න හරි සහරා එතකොට සහරා ඩෙසර්ට් සහරා අන්න හරි සහරා කාන්තාරය. ඊතර මේ කාන්තාරත් එක්කත් ප්‍රධාන වශයෙන්ම ද පාවිච්චි කරනවා. the Sahara desert right desert. තව desert එකක් තියෙනවා. එතන DESS ඒ කියන්නේ අක්ෂරය දෙක පටලවා ගන්න එපා. හරිද? හරි ඊළඟට with forest කියන්නේ මොකද්ද?
answer. වනාන්තර ඔව් වනාන්තර. ඒකට උදාහරණයක් මම ගත්තොත් the Amazon forest. Amazon වනාන්තරය. ඒ කියන්නේ ලෝකේ තියෙන වැහි වනාන්තර වලින් විශාලත්වයෙන් වැඩිම වනාන්තරය තමයි Amazon. ඇමරිකාව හරහා වැටලා තියෙන Amazon. හරිද? Amazon Amazon ආශ්‍රිතව ශිෂ්ටාචාරයක් තියෙනවා. කියන්නේ Amazon වල ගොඩක් දැන් අපිට ඉන්නේ ආදිවාසීන් අපි කියන්නේ වැද්දෝ. හරිද? අන්න ඒ වගේ ඒක ආශ්‍රිතවත් ගොඩක් මේ අර ආදිවාසීන් වගේ ජන කොට්ටාශ ජීවත් වෙන පුංචි පුංචි. හරිද? හරි. ඒතකොට ඒ ටික මතකයි නේද? with parts of the world. ලෝකයේ කොටස් සමග. හරි. the parts of the world. the Middle East. ඒ කියන්නේ මැද පෙරදිග South කියන්නේ දක්ෂිණ ප්‍රදේශය. ඊට පස්සේ කාන්තාර the Sahara Desert and with forest. ඊට පස්සේ අපි කතා කරා with unique objects. මොනවාද මේ unique objects කියන්නේ? Unique objects are the things which are not changed. ඒ කියන්නේ පොදු ප්‍රධාන වශයෙන්ම unique objects කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර වෙනස් නොවන දේවල්. වෙනස් නොවන දේවල් කිව්වේ හැමදාම එලෙසම පවතින උදාහරණයක් the sun. sun කියන්නේ සූර්යයා. හරිද? සූර්ය සාමාන්‍යයෙන් පවතිනවනේ ටිකක්. කියන්නේ ලෝක විනාශ වෙනකම් සූර්යය තියෙනවා. ඊපස්සේ moon. moon කිව්වේ හඳ. earth කිව්වේ පෘථුවිය. sea equator කිව්ව සම කියන්නේ. හරි. මේ ටික මතකයි නේද? ඔව්. හරි අපි යමු ඊළඟ. with superlatives. superlatives කිව්වේ මොනවද? බලන්න note එක. උපරිම අවස්ථාව note එකේ කොහොමද තියෙන්නේ? යම් අවස්ථාවක උපරිම අවස්ථාව සඳහනාත්මක ලෙස ප්‍රකාශ කිරීම. හරි. යම් කිසි අවස්ථාවක උච්චතම අවස්ථාවනේ උපරිම අවස්ථාව ප්‍රකාශ කරනකොට අපි ද දානවා. යම් කිසි අවස්ථාවක උච්චතම අවස්ථාවට අපි පුතේ ද දානවා. මේ බලන්න. Superlative form is used to talk about the highest position of something. Superlative form එක කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම යම් කිසි ස්ථානයක highest position කියලා කියන්නේ උපරිම අවස්ථාව. හරිද? උපරිම අවස්ථාව ගැන කතා කරන්න. ඊටකොට Russia is the biggest country of the world. රෂියා කිව්වේ මොකද පුතේ? රුසියාව තමයි the biggest කිව්වේ ලෝකේ තියෙන විශාලතම රට. Russia is the biggest country of the world. හරිද? He is the tallest student of the class. මොකද්ද මේ කියන්නේ? He is the tallest student of the class. පන්තියේ උසම ළමයා කවුද? ඔහු තමයි පන්තියේ උසම ළමයා. The tallest කියන්නේ. English is the most interesting subject. ඒ මොකද්ද කිව්වේ? English is the most interesting subject කිව්වේ මොකද්ද පුතේ? ඉංග්‍රීසි ප්‍රියතම විෂයයි. වඩාත් ප්‍රියතම විෂය. අන්න හරි. එතකොට ඒක නම් ටිකක් පුරුනේ. with superlatives. හරිද? ඒකට ඉංග්‍රීසි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ උච්චම අවස්ථාව. හරිද? අපි තාම මේ කොටස තාම නැහැ ඉගෙන ගන්න. කොහොමද මේ උච්චතම අවස්ථාව කියන්නේ කියන එක. හරිද? එතකොට යම් කිසි අවස්ථාවක උච්චතම අවස්ථාව ගැන කතා කරන අපි superlative යොදා ගන්න. හරිනේ? හරි. ඊට පස්සේ අපි කතා කරා මෙතනට නිකන් කතා කරා නේද? ඔව්. with morning afternoon evening අපිට පුතේ ප්‍රධාන වශයෙන්ම ද යොදා ගන්නවා අපි morning උදය කාලය afternoon දහවල් කාලය සහ evening කියන්නේ සවස් කාලය. හරිද? මේ කාලත් එක්ක අපි ප්‍රධාන වශයෙන්ම ද යොදා ගන්නවා. හැබැයි මතක තියාගන්න අපි ද යොදාගන්නේ නැහැ ප්‍රධාන වශයෙන්ම රාත්‍රී කාලයත් එක්ක මේ night, midnight and noon. night කියලා කියන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම රාත්‍රී කාලය. හරිද? රැට the night කියන්නේ නැහැ අපි කොහෙදවත්. ඊට පස්සේ midnight කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මධ්‍යම රාත්‍රී සහ noon කියලා කියන්නේ දවල් 12ට. හරිද? දැන් මෙතන I will go home in the evening. evening කිව්වේ
මම හවස් වෙලා ගෙදර යනවා. හරිද? The evening. ඉතින් පුතේ මතක තියාගන්න. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් I took my breakfast in the morning. මං උදේ මගේ කෑම එක ගත්තා. හරිද? මම උදේට කෑවා. උදේදී අන්න ඒ වගේ. ඉතින් මතක තියාගන්න ප්‍රධාන වශයෙන්ම මොනවත් එක්කද අපි දාන්නේ? morning, afternoon and evening නේ. evening morning කිව්වේ උදේ කාලය. උදේ හරිද? afternoon කිව්වේ දහවල් කාලය සහ evening. දා- හරි. ඒ ටික පැහැදිලි නේද අවිෂ්කට? ඕවන හරි. මේක කතා කරා මතකද අවිෂ්ක? With historical events that happen in past we have to use the article the. මොකද පුතේ මේ කියන්නේ? With historical. ඒ කියන්නේ ඓතිහාසික සිදුවීම් කියලා කියන්නේ අපි මොනවාද? ඓතිහාසික සිදුවීම්. හරිද? With historical events that happen in the past. අන්න හරි. අතීතයේ අපි හිතමු මොනවා හරි යම්කිසි වැදගත් සිදුවීමක් සිදු වුණා කියලා අතීතයේ හරිද? ඊට අවුරුදු 100කට හරි 50කට හරි කලින් 10කට හරි කලින්. හැබැයි ඒක වැදගත් වෙන්න ඕන ඉතිහාසය තුළ, ලෝක ඉතිහාසය වේවා ලංකා ඉතිහාසය තුළ. හරිද? අන්න ඒ වගේ දේවල් එක්කත් අපි යොදා ගන්න. දැන් අවිෂ්ක අහලා තිනේ second world war, දෙවනි ලෝක යුද්ධය, first world war, පළවෙනි ලෝක යුද්ධය ගැන අහලා තියෙනවද? එවන් ලෝකයේ අහලා තියෙනවනේ. හරි. අන්න ඒව ගැන තමයි පුතේ මේ කතා කරන්නේ. හරිද? With historical events that happen in the past we have to use the article the. ප්‍රධාන වශයෙන්ම අතීතයේ සිදුවෙච්ච දේවල් එක්ක අපි the යොදා ගන්නවා. හරි අවිෂ්ක. ඊළඟ එක with musical instrument. මොකද පුතේ මේ කියන්නේ? with musical instrument කිව්වේ? මියුසික් කියන්නේ මොනවටද? එහෙම බලන්න. සංගීත සංගීතනේ. ඔව්. with musical instrument we can use the definite article the. එතකොට පුතේ ඔය සංගීත භාණ්ඩ අන්න ඒවත් එක්කත් අපිට the යොදා ගන්න සිදු වෙනවනේ. මොනවත් එක්කද දාගන්නේ the? with musical instrument. with musical instrument we can use the article the. පළවෙනි එක the guitar, ගිටාරය, the piano. මොකද? the guitar and the piano. හරි? පියානෝ හරි. ඊට පස්සේ අපි මෙතනට කතා කරානේ හයි මේ කතා කරේ අපි පුතේ the දාන්නේ නැති තැන. මතකද මේක? අපි මෙතෙන්ට වෙනකම් කතා කරානේ with professions. ඕවන ඔතෙන් ඉවරයි හරි. ඊට පස්සේ තව පොඩි කොටසක් තියෙන්නේ. ඊට පස්සේ මේ පාඩම ඉවරයි. ඊට පස්සේ අපිට අද preposition පාඩම පටන් ගන්න පුළුවන්. හරි. හදාගන්නේ නැති තැන. හරිද? පළවෙනි එක with names of countries. රටවල් වල ඉදිරි රටවල් එක යොදා ගන්නද අපි? නෑ
හරි අවිෂ්ක. හරි. අවිෂ්ක අහෙනව නේද? ඔව් මෑම්. ඔව් මෑම් ඇහෙනවා. හරි. හරි පුතේ. එතකොට with names of countries ප්‍රධාන වශයෙන්ම රටවල් වල නම් ඉදිරියෙන් අපේ රටවල් තියෙනවා. ඒ රටවල් වල නම් ඉස්සරහින් අපි the යොදා ගන්නවනේ. ප්‍රධාන වශයෙන් මොකද්ද වෙන්න ඕන? සාමාන්‍යයෙන් රට අපි කියමු ශ්‍රී ලංකා. අපි the ශ්‍රී ලංකා කියලා කියන්නේ නැහැ. the ශ්‍රී ලංකා කියනවා නම් the ශ්‍රී ලංකන් වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ශ්‍රී ලාංකික ජනතාව. ශ්‍රී ලංකා විතරයි රටේ නම. the ශ්‍රී ලංකන් කියන්නේ ශ්‍රී ලාංකික කියන අදහස. හරිද පුතේ? හරි. එතකොට මෙතන උදාහරණයක් Germany is an important Germany is an important economic power. ඒ කියන්නේ ජර්මනිය කියලා කියන්නේ වැදගත් ආර්ථික බලයක් තියෙන රටක්. හරිද? Germany is an important economic power. එතකොට මෙතන මම the Germany කියලා පාවිච්චි කරලා තියෙනවද? මේ නෑනේ නිකන් ජර්මනි විතරයි. හැබැයි ඔයාලට මතකද ඔයාගේ නෝට් එක බලන්න චුට්ටක් මම දුන්නා. නමුත් සමහර රටවල් ඉදිරියෙන් අපි the යොදා ගන්නවා කියලා. නේ? බලන්නේ රටවල් මොනවද කියලා. මොනවද පුතේ රටවල්? මෑඩම් මම ඒක ලියාගන්නේ නැද්ද කොහෙද? ලියාගෙන නැද්ද? නැද්ද කොහෙද? එහෙමද? එතන මෙතන කොහොමද නෝට් එක ලියාගෙන තියෙන පුතේ? සාමාන්‍ය යොදා නොගනි. නමුත් මට නම් යොදා ගනි. එච්චරයි. ඒක එච්චරයි. තව නමුත් ඇතම් රටවල ඉදිරියෙන් ද යොදා ගනි. රටවල් වල නම් ලියලා නැද්ද? නෑ මෑ. hello හරි. එතන ලියාගන්න the United Kingdom මේ මේක ලියාගන්න. the United කියන්නේ kingdom කියන්නේ එක්සත් රාජධානිය. ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යය. ඒක ලියාගන්න මේ මේක මේ. මෙන්න මේක. United Kingdom. මේක මේ the United Kingdom. ඒක ඉස්සරහින් ලියා ගන්න එක්සත් රාජධානිය. ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයට. හරිද? එක්සත් රාජධානිය කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍යය. හරිනේ. හරිනේ? ඊටර ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න. හරිද? රටක් ඉදිරියෙන් දාගන්නේ නැහැ. ද ජර්මනි ද ශ්‍රී ලංකා එහෙම වැරදි. හැබැයි මෙන්න මේ සමහරක් රටවල් හරිද විශේෂයෙන්ම රටවල් දෙකක් හෝ තුනක්. එකක් තමයි දැන් ඔයාලා ලියාගත්තු the United Kingdom. ඒ කියන්නේ පුතේ එක්සත් රාජධානිය.
හිරු නොබසින අධිරාජ්‍ය කියලා අහලා තියෙනවද? නෑ. අහලා තියෙනවද? මහා බ්‍රිතාන්‍යයට අපි අයි හිරු නොබසින අධිරාජ්‍ය නෑ. කියන්නේ. ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍ය දැන් ප්‍රධාන වශයෙන් ලංකාවත් 1815 ඒගොල්ලෝ අටක් කරගන්නවනේ. කාර්මික විප්ලවයත් එක්ක ඉතිහාස ඉගෙන ගන්නවනේ. නේ? ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් දේශීය ගවේෂණය කරලා රටවල් අල්ල ගන්නවනේ. ඒතකොට ඒගොල්ලෝ සිංගප්පූරුව අල්ල ගන්නවා. එතකොට දකුණු අප්‍රිකාව රටවල් ගොඩක් ඒගොල්ලෝගේ කියන්නේ යටත් විජිතයක්. ඒගොල්ලෝ රටවල් අල්ලගෙන යටත් විජිතයක්. ඒතකොට ඉන්දියාව, බංගලාදේශය, ටියුනීසියාව, ශ්‍රී ලංකාව ඒ වගේ ගොඩාක් ආසියාවෙත් රටවල් යටත් කරගන්නවා. හරිද? එතකොට ඒගොල්ලෝ එහෙම හදනවා එක්සත් රාජධානිය කියලා ලොකු රටක්. ඒක අපි ඒකට කියන හිරු නොබසින අධිරාජ්‍ය කියලා. කියන්නේ ඒ අල්ලගත්තු රටවල් වලින් හැටියට පැය 24ෙම ඉර පායලා තියෙනවා. ගන්න ඒ වගේ අදහසක්. හිරු නොබසිනවා කියන්නේ ඉර බහින්නේ නැහැ කියන එක නෙවෙයි. අර එච්චරට ඒ රාජධානිය ගැන තමයි ඒක කියවෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ with names of language. මොනවද පුතේ? names of language කිව්වේ භාෂාවක නම ඉස්සරහින් අපි ද යොදාගන්නේ නැහැ. වැදගත්ම දේ මේ බලන්න French is spoken in Tahiti. Tahiti කියන රාජ්‍ය ප්‍රංශ භාෂාව කතා කරනවා. English uses many words of Latin origin. ඒතකොට ඉංග්‍රීසි භාෂාවේ තියෙන දැන් ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට ඉංග්‍රීසි භාෂාවේ කියනම වැදගත් දේ තමයි ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් භාෂාවන් වල එකතුවක්. හරිද? දැන් ඉංග්‍රීසි භාෂාවේ ලතින් භාෂාව තියෙනවා, ප්‍රංශ භාෂාවේ කොටස් තියෙනවා. තව එතනින් එහාට ගියාට පස්සේ ජර්මන් භාෂාවේ කොටස් තියෙනවා. එහෙම ඉංග්‍රීසි කියන්නේ අන්තිමට අර ඔක්කොගෙම එකතු වෙලා එකට හැදෙන භාෂාවක්. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් භාෂාවක් ගැන කතා කරනකොට ඊට ඉස්සරහින් ද යොදාගන්නේ නැහැ. හැබැයි විශේෂයෙන් අපි හිතමු ඒ භාෂාව විෂයක් විදියට හරි ඒ භාෂාව සම්බන්ධයෙන් විශේෂ කරලා කතා කරනවා නම් අන්න එතනදී ද යොදා ගන්නවා. බලන්න පුතේ, but I am studying the English language. මොකද මේ කියන්නේ? I'm studying the English language. මම ඉංග්‍රීසි භාෂාව භාෂාව ඉගෙන ගන්නවා. මෙතන ඉංග්‍රීසි භාෂාව විශේෂ කරලා නේද තියෙන්නේ? නේ? ඕමෙන් ද දාලා. ද දාලා තියෙනවා. ඔයාලට පේනව නේද? the English language කියලා. පේනවනේ? ඔව්. අන්න. ද. ඊට ප්‍රධාන වශයෙන්ම ද දාලා තියෙනවා නම් ඒවා. ඔයා මේ නෝට් එක ලියාගත්තද? කියලා ලියාගත්තා. මම ලියා ගන්න ටිකක් කිව්වා. ටිකක් ලියුවා කියන්නේ මේ කොහොමද නෝට් එක ලියලා තියෙන්නේ? ඒ එතනට සම්බන්ධව භාෂාවන් සම්බන්ධව මම කොහොමද සිංහලෙන් ලියලා තියෙන්නේ? භාෂාව නම් ඉදිරියෙන් ද යොදා නොගනි. වාසිරිය තියෙනවා. එච්චරද තියෙන්නේ? නමුත් යම් භාෂාවක් ඒ ටික තියෙනවා. හරි. හරි. හරි දීලානේ නේ. ඉතින් වැදගත්ම දේ ඔලුවට දාගන්න සාමාන්‍යයෙන් භාෂාවන් ගැන කතා කරනකොට පුතේ අපි ද යොදාගන්නේ නැහැ. හරිද? ද යොදාගන්නේ නැහැ. නමුත් භාෂාවක් සම්බන්ධයෙන් විශේෂ කරලා කතා කරනකොට අපි ද යොදා ගන්නවා. හරිද? හරි. But I'm studying the English language. With the names of meals. ඒ කියන්නේ මොනවද? ප්‍රධාන වශයෙන්ම කෑම වේල නම ඉස්සරහින් ද යොදාගන්නේ නැහැ. මොනවද එක්කද පුතේ? කෑම වේල තියන්නේ. ඒ කෑම වේලක් ඉදිරියෙන් අපි ද යොදා ගන්නවද? නැහැ. මෙන්න මේක බලන්න. lunch is at midday. lunch is at midday කියලා කියන්නේ දවල් කෑම සාමාන්‍යයෙන් ගන්නේ කියන්නේ දවසේ නැද්දනේ. breakfast is the first meal of the day. breakfast එක තමයි සාමාන්‍යයෙන් අපි දවසක. breakfast උපවාස කැඩීම. breakfast කියන්නේ අන්නේ දැන් ඔයාගෙන් අහනවා කෙනෙක් හරි. මොකද්ද breakfast කියන්නේ? break කියන්නේ කඩනවා. fast කියන්නේ උපවාසය. breakfast. ඔයා දන්නවනේ මුස්ලිම් ජනතාවනේ. මුස්ලිම් අය දන්නවනේ. ඒගොල්ලෝ උපවාස කරනවා අහලා තියෙනවද? ඔව් නේද?
ඔව් සාමාන්‍යයෙන් දැන් අපි හිතමු දැන් අපි හවස 7ට 8ට කනවා. හරිද? හරිද? ඒ කාලා අපි සාමාන්‍යයෙන් ආයෙත් හරි. රෑ 12ට කන්නේ නෑනේ. අපි සාමාන්‍යයෙන් ආයෙත් කන්නේ උදේ නැගිටලානේ. උදේ නෑ. නැගිටලා එක්කෝ 7ට 8ට වගේ කන්නේ. එතකොට පුතේ අපේ ඇඟ අපේ ශරීරය පැය සාමාන්‍යයෙන් දැන් අපි හිතමු අපි රෑ 8ට කෑවා කියලා ආයෙත් උදේ කන්නේ 8ට. පැය 12ක් එක දිගට උපවාසයක්. ඒ කියන්නේ මුකුත් ඇඟට ගන්නෙ නැහැ. හරිද? හරිද? තේරුණාද? නේ? හරි. එතකොට ඒ උපවාසය අපි කඩනවා උදේ ඔව් 8ට කෑම ගන්නකොට. අන්න ඒ තේරුමෙන් තමයි මේ බ්‍රෙක්ෆාස්ට් කියන එක. ඒ කියන්නේ විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව ඒගොල්ලෝ උපවාසය සාමාන්‍යයෙන් ඒගොල්ලෝ රැට කන්නේ නැතුව ඉඳලා උදේට කනවා. එතකොට ඒගොල්ලෝගේ තියෙන උපවාසයක් කෑම නොගැනීම සිද්ධ වෙනවා. හරිද? අන්න ඒ වගේ තේරුමක් තමයි මෙතන තියෙන්නේ. Breakfast is the first meal of the day. මේක ලියාගත්ත නේද? ඔව් මම ලියාගත්තා. ඔව් මම ඒක ලියාගත්තා. හරි. ඒක ලියුවනේ. ඊළඟට අනිත් එක මේක ලියුවද පුතේ? with people's name. පුද්ගලයන්ගේ නම් ඉදිරියෙන් අපි යොදාගන්නේ නැහැ. එකක් ලියුවද? ඔව් මම ලියුවා. හරි. මම ඒක කියලා දෙන සාමාන්‍යයෙන් අපි හිතමු John's ලියුවා coming මම. to the party. John අද තියෙන පාටි එකට එනවා. හරිද? John, the John කියලා කියන්නේ නැහැ. ජෝනා. ඒ වගේ එහෙම අදහසකින් the John කියලා කියන්නේ අපි John. මතක තියාගන්න දැන් ඔයාගේ නමට the අවිෂ්ක කියලා කියනවාද අපි? නෑනේ. අපි කියන්නේ නෑ. අවිෂ්ක කියලා. අන්න නෑ. ඒ වගේ පුතේ. පුද්ගලයන්ගේ නම් ඉදිරියෙන් අපි the යොදාගන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමු ඔයා අහලා තියෙනවද the Silva's family? සිල්වලාගේ පවුල. එහෙම අර පවුලක් වශයෙන් සමස්තයක් දැන් ඔව්. පවුල ගොඩක් අය ඉන්නනම් the Silva හැම අනිත් එකට the කියලා යොදාගන්න. හරිද? ඒ නෝට් එක මම ඔයාලට දුන්නද? ඔව් මම ඒක දුන්නා. පුද්ගල නාම ඉදිරියෙන් ද යොදා නොගනි. කොහොමද කියන්නේ කොහෙද නෝට් එක දුන්නේ මම? අන්න හරි. උදාහරණයක් ලියුවද? පුද්ගල නාම ඉදිරියෙන් ද යොදා නෑ මම උදාහරණයක් ලියුවේ නැද්ද? ලියුවේ නෑනේ. මෙතන ලියා ගන්නකො මේ John is coming to the party. John පාටියට එනවා. මෙතන John කියන තැනින් මෙන්න මේක ලියා ගන්න මේ JONHNS. ඒක ලියා ගන්නකො. හරි මම. Okay, good. හරි මම. හරි පුතේ. එතකොට John is coming to the party කියලා කියන්නේ John පාටියට එයි. ඊට පස්සේ after the possessive case අපි යම් කිසි කෙනෙක්ගේ අයිතිය අඟවනකොට දැන් අයිතිය අඟවනකොට ඉංග්‍රීසි වල සාමාන්‍ය අපි මෙතන මේ ක්‍රමාවක් උඩට apostrophe s. දැන් උදාහරණයක් his brother's car මේ his brother's car ඔහුගේ සහෝදරයාගේ කාර්ය Peter's house පීටර්ගේ ගෙදර. ඒ කියන්නේ යම් කිසි කෙනෙක්ගේ අයිතියක් අඟවනකොට ඒ අයිතිය අඟවනකොට අර apostrophe s ඔයාලට ඉගෙනගෙන තියෙනවද? ඔව්. ඉගෙනගෙන තියෙනවනේ. අන්න එහෙනම් යම් කිසි මම ඒක ඔයාලට කියලා දෙන්නම්. හරිද? මේ කොටස් වලින් පස්සේ කියලා දෙනවා. බය වෙන්න එපා. කිච් කියලා දුන්නත් තාම. ඒ කියන්නේ පුතේ අපි ඕකට කියන possessive. ඒ කියන්නේ අයිතිය අඟවන. දැන් ඔයාට කියන්න පුළුවන් මම කියන අවිෂ්කර්ස් house. අවිෂ්කගේ ගෙදර. ඊටකොට මෙන්න මේ විදිහට මේ බලන්න පීටර්ස් apostrophe මේ පේනද මෙහෙම නිකන් උඩට සමාවක් sorry මේ apostrophe එකක් කියන apostrophe මොකද්ද කියන්නේ?
මාත් එක්ක කියන apostrophe අවිෂ්ක apostrophe apostrophe අන්න හරි. ඒකට එක්ක S එකක් දානවා. ඒ කියන්නේ ඔයාගේ apostrophe ගේ අන්න හරි apostrophe. ඒ කියන්නේ අයිති අංග වෙනවා. හරිද පුතේ? අන්න ඒවත් එක්ක පස්සේ ද එන්නේ නැහැ. මෙහෙම ලියා ගන්න නෝට් එක. පුද්ගලයෙකුගේ යම් පුද්ගලයෙකුගේ අයිතිය හඟවන යම් පුද්ගලයෙකුගේ අයිතිය හඟවන නාම සමග යම් පුද්ගලයෙකුගේ අයිතිය හඟවන නාම සමග ද යොදා නොගනී. අයිතිය හඟවන නාම සමග ද යොදා නොගනී. හරිද? හරිම හරි පුතේ. එතකොට මෙන්න මේක ලියා ගන්න පුළුවන්ද? His brothers car Peter's house කියලා මෙතන ඔතනටම. හොඳයි මේක ලියා ගන්න. His brothers car Peter's house. His brothers car his brother's car में his brother's car his brother's car හරිම ඊළඟට ලියන්න Peter's house පීටර්ගේ නිවස මොකද පුතේ Peter's house පීටර්ගේ නිවස Okay. ඒ කියන්නේ පීටර්ගේ නිවස. පීටර්ගේ නිවස ගේ සහෝදරයාගේ කාර් එක. හරිද? පීටර්ගේ නිවස. හරිද? ඒක තේරුණාද? ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ පුතේ අයිතිය ඇඟවන නාම පද සමග අපි ද යොදාගන්නේ නැහැ. හරිද? හරිම හරිනේ? හරි. අපි ඊළඟ දෙයක් ගැන කතා කරන්න යමු පුතේ. with professions. professions කියන්නේ වෘත්තීන් ගැන. යම්කිසි ජොබ් එකක් ගැන. කෙනෙක් කරන රස්සාවත් එක්ක අපි ද යොදාගන්නේ නැහැ. උදාහරණ engineering is a useful career. ඉංජිනේරුවෙකු වීම කියන්නේ ප්‍රයෝජනවත් රැකියාවක්. එතකොට යම්කිසි රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් කතා කරනකොට හැම තැනටම නෙවී, හරිද? හැම තැනටම නෙවී සමස්තයක් වශයෙන් රැකියාව, ඒ කියන්නේ ඔයා කරන ජොබ් එක කියනකොට අපි ද යොදාගන්නේ නැහැ. තේරුණාද ඒක? ඒක ලිව්වද? ඒකෙත් මම උදාහරණ ලිව්වේ නැහැ. ලිව්වේ නැද්ද? මේක ලියා ගන්නකෝ. ඉංජිනේරින් මේ දෙක ලියා ගන්න. මං කියන සිංහල තේරුම. අන්තිම එක engineering is a useful career. career කියලා කියන්නේ පුතේ job එකක් කියන එක. career මාතෘක වචනේ කියන්නේ career
career. career, අන්න හරි. හරි මෑන්. හරි. ඊළඟ එකට අපි යමු. There is no article the. එතකොට මෙතනදී පුතේ the යොදාගන්නේ නැහැ. සාමාන්‍යයෙන් වර්ෂයන් එක්ක. වර්ෂයන් මේ with years. අවුරුදු දැන් අවුරුදු ගැන කතා කරනකොට ආවිෂ්ක ඉපදුනේ මොන අවුරුද්දේද? 2000 2007 7 2007. හරි. එතකොට පුතේ ප්‍රධාන වශයෙන්ම ඔයාලට කියන්න පුළුවන් I was born in 2007, right? I was born in 2007. මම ඉපදුනේ 2007. එතකොට සාමාන්‍යයෙන් ඒ අවුරුද්දත් එක්ක අපි ද යොදාගන්නේ නැහැ. හරිද පුතේ? වැදගත් දේ තමයි අවුරුද්දත් එක්ක අපි ද යොදාගන්නේ නැහැ. හරිද? හරි. with years අවුරුදු සම්බන්ධයෙන් අපි ද යොදාගන්නේ නැහැ. Example, 1940 was a wonderful year. බලන්න 1948 කියන්නේ පුදුමාකාර අවුරුද්දක්. ඇයි? දෙවනි ලෝක යුද්ධය ඇති වෙලා ඉතකොට. හරිද? Do you remember 1995? ඔයාලට 1995 මතකද? මේ 1948 කලින් ද ඇවිල්ලාද? නෑ. 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 ඒතකොට ප්‍රධාන වශයෙන් දැනගන්න වර්ෂයන් ගැන සම්බන්ධයෙන් කතා කරන විට ද යොදාගන්නේ නැහැ. තේරුණා නේද ඒක? ඔව් හරි. ඒක ලියා ගන්නකෝ ඊළඟ පොයින්ට් එක. වර්ෂයන් සම්බන්ධයෙන් වර්ෂ නැත්නම් අවුරුදු කියලා අවුරුදු සම්බන්ධයෙන් හරි වර්ෂයන් මොනවා වර්ෂයන් සම්බන්ධයෙන් කතා කරන විට වර්ෂයන් සම්බන්ධයෙන් කතා කරන විට ද යොදා නොගනී. හරිද? හරි මෑන්. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මේ උදාහරණ දෙක ලියන්නකො. 1948 1948 was අනිත් දේ තමයි දැන් අවිෂ්ක දැන් මේ ඉංග්‍රීසි වලින් වර්ෂයන් කියනකොට මෙන්න මෙහෙමයි කියන්නේ. හරිද? දැන් මේ 1948 නේ. ඉස්සෙල්ලම මෙන්න මේක දෙකට කඩනවා. ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් විදිහට කියන්නේ. මේ 19ට අපි 19 කියනවා ඊළඟ එක 48. එහෙමයි කියන්නේ. හරිද? 1948 කියලා එහෙම කියන්නේ නැහැ. මේක සාමාන්‍ය වර්ෂයන් කියනකොට කියවන විදිය ඉංග්‍රීසි වල දැනගන්න පුතේ. පළවෙනි සංඛ්‍යා දෙක එකක් විදියට ඊළඟ සංඛ්‍යා දෙක එකක්. සාමාන්‍ය අද වෙනකන් අපිට තියෙන සංඛ්‍යා හතරේ වනේ දහස් සංඛ්‍යා විතරයිනේ. 10 එහෙම නෑනේ. ඒතර මේක කියන්නේ 1948. කොහොමද කියන්නේ? 1948. ඒතර මේක කොහොමද 1948. කියන්නේ? පළවෙනි සංඛ්‍යාව 19. කොහොමද කියන්නේ 19? 1995. very good. දැන් තේරෙනවනේ අවුරුදු කියන 1995. හැටිනේ. හරි. එහෙම තමයි කියන්නේ. ඒතර වර්ෂයන් කියනකොට මුල් සංඛ්‍යාව එකක් ඊළඟ සංඛ්‍යාව එකක්. ඒ විදිහට ඉගෙන ගන්න. ඕකේ? ඕකේ. ඕකේ.
හරි මැම්. ඕකේ. ඕකේ. ඒක ලියන්න පුතේ 1948 යන වොන්ඩර්ෆුල් ඉයර් කියලා කියන්නේ 1948 යනු පුදුම වර්ෂයකි. පුදුමාකාර වර්ෂයකි. පුදුමාකාර වර්ෂයකි. හරිද? හරි මැම්. හරි. ඊළඟ එක තමයි පුතේ do you remember 1995? ඔබට 1995 වර්ෂය මතකද? Do you remember 1995 කියන්නේ 1995 වර්ෂය මතකද? හරි. හරි. ඊළඟ එකට යමු පුතේ. හරිනේ ඒක තේරෙනවා. with uncountable nouns. ඒ කියන්නේ ගණන් කළ නොහැකි නාමපද. මොනවද? ගණන් කළ නොහැකි නාමපද. උදාහරණයක් දැන් ඕක අපි ඉස්සෙල්ලම කතා කරානේ. මතකද countable uncountable nouns කියලා අපි කතා කරා nouns වලදී නාමපද වලදී. ඔව්. හරි. එතකොට uncountables කියන්නේ ගණන් කළ නොහැකි. සාමාන්‍යයෙන් මේ uncountable nouns එක අපි ද යොදාගන්නේ නැහැ. uncountable nouns එක පුතේ ද යොදාගන්නේ නැහැ. මේ මෙතන rice කියලා තියෙනවා. Rice is the main food in Asia. ආසියාවේ ප්‍රධාන ආහාරය බත්. මේ rice කියන තැන the rice කියලාද? නෑ. නෑ. rice. හැබැයි මෙතන මේ milk is often added to tea in England. සාමාන්‍යයෙන් එංගලන්තෙදී තේ හදනකොට සාමාන්‍යයෙන් අපි කිරි ටිකක් එකතු කරනවානේ. Milk is often added to tea in England. එංගලන්තයේදී කිරි කියන්නේ milk කිව්ව කිරි. ඊටර මෙතන කිරි එක ද දානවද පුතේ? නෑ. අන්න හරි. ඒක ප්‍රධාන වශයෙන්ම uncountable noun එක අපි ද දාන්නේ නැහැ. හැබැයි මෙන්න මේක විශේෂයි. හැබැයි විශේෂ කරලා ඒ uncountable noun එක අපි හිතමු විශේෂ කරලා කතා කරනවා නම් එතනට ද දානවා. බලන්න පුතේ මෙතන I don't usually like rice. මම සාමාන්‍යයෙන් බත් වලට කැමති නැහැ. But the rice I ate yesterday was really tasty. හැබැයි මම ඊයේ කාපු බත් නම් හරිම රසයි. එතනදී ලෝකේ තියෙන හැම බත් එකක් නෙවෙයි ඔයා ඊයේ කාපු බත් එක ගැන කතා කරන්නේ නේ. අන්න එතනදී ඒ rice එක රසයි. අන්න හරිය යම්කිසි දෙයක් ඒ කියන්නේ uncountable nouns ගණන් කළ නොහැකි නාමපදයක් විශේෂ කළ දක්වනවා නම් එතෙන්ට ද යොදා ගන්න. තේරුණාද? ඔව්. හරි මෙහෙමයි මම ආයෙත් කියන්නම්. uncountable nouns ගණන් කළ නොහැකි නාමපදයන් සමග අපි ද යොදාගන්නේ නැහැ. නමුත් සමහරක් අවස්ථා තියෙනවා අපි ඒක විශේෂ කරලා කතා කරනවා නම් ද යොදා ගන්නවා පුතේ. හරිද? with uncountable nouns. Rice is the main food in Asia. ආසියාවේ තියෙන ප්‍රධානම ආහාරය බත්. හරිද? ඒතර rice එක ඉස්සරහින් ද ඇවිත් නැහැ. Milk is often added to tea in England. ඒවත් එක එන්නේ නැහැ. හරිද? but I don't. මෙහෙම ලියන්න පුතේ note එක. ගණන් කළ නොහැකි නාමපද සමග ගණන් කළ නොහැකි නාමපද සමග ද යොදා නොගනී. ගණන් කළ නොහැකි නාමපද සමග ද යොදා නොගනී. හරිද? හරි මැම්. හරි ඊට පස්සේ ලියන්න පොඩි කරුවක් දාලා නමුත් ගණන් කළ නොහැකි නාමපද
නමුත් ගණන් කළ නොහැකි නාමපද සමග විශේෂ අවස්ථාවලදී ද යොදා ගනී. විශේෂ අවස්ථාවලදී ද යොදා ගනී. හරිද? හරිද පුතේ? හරි මෑන්. හරි. හරි. හරි මේ උදාහරණ ලියන්නකෝ පළවෙනි එකට. Rice is the main food in Asia. Rice is the main food in Asia. හරි මෑන්. ඒ කියන්නේ තේරුම ලියා ගන්න ආසියාවේ ප්‍රධාන ආහාරය බත්. ආසියාවේ ප්‍රධාන ආහාරය බත්. හරිද? හරි මෑන්. හරි පුතේ. ඊළඟ එක මෙතනින් ලියාගන්න මේ but කියන එක ලියන්න එපා. මෙන්න මේක ලියන්න. I don't usually like rice but the rice I ate yesterday was really tasty. මේ but කියන එක ලියන්න එපා. මෙන්න මෙතන ඉඳන් ලියන්න. sorry. මේ I don't usually like rice. පුළුවන් නේ? ඒක තමයි කියන්නේ ප්‍රධාන වශයෙන්ම මම බත් කන්නේ නැහැ. නමුත් මම ඊයේ කාපු බත් එක රසයි කියලා. හරිද? හරි මෑන්. හරි. ඉතින් පුතේ මේකේ තේරුම මොකද්ද? මම සාමාන්‍යයෙන් බත් කන්නේ නැහැ. නමුත් මම ඊයේ කාපු බත් එක හරිම රසයන් කියන්නේ. සාමාන්‍යයෙන් මම මෙහෙම ලියන්න. සාමාන්‍යයෙන් මම බත් වලට ආසා කරන්නේ නැත. සාමාන්‍යයෙන් මම බත් වලට ආසා කරන්නේ නැත. නමුත් මම ඊයේ කාපු බත් එක හරිද? හරි. හරි පුතේ. ඒක තේරුණා නේද? හරි. ඊළඟ එක තමයි මේ බලන්න with the names of individual mountains. දැන් ඔයා අහලා තියෙනවද සාමාන්‍ය හිමාලය කන්ද ගැන? ඔව් මෑන්. හිමාලය කියන්නේ එක කන්දක් නෙවෙයි. කියන්නේ කඳු ගොඩක් තියෙනවා. කඳු පර්වතයක්. හරිද? ඒ කියන්නේ කඳු කිහිපයක් එක්ක යා වෙලා. දැන් උදාහරණයක් අපි ගමු
ලංකාවේ හන්තාන කන්ද ගැන අහලා තියෙනවනේ ඔයාලා ලංකාවේ තියෙන හන්තාන කන්ද නුවරඑළිය ඉන්න නිසා. ඒකට හන්තාන කියන්නේ එකක් නෙවෙයි කඳු වැටියක් නේ. ඔව්. ඔව්. කඳු වැටියක්. ඒ කියන්නේ කඳු ගොඩක් නේ. කඳු දෙක තුන. දෙක තුනක් තියෙනවනේ. සාමාන්‍යයෙන් අපි ද යොදාගන්නේ නැහැ තනි. අනිත් තමයි පුතේ මෙන්න ඉන්ඩිවිජුවල් මවුන්ටන්ස් කිව්වේ තනි හුදකලා කඳු. එහෙම හුදකලා කඳු හරිය අඩුයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලංකාවේ තියෙන පිදුරු තලාවල නකල්ස් කියන්නේ ත්‍රක්ෂිතයක් නේ. නකල්ස් වල කඳු වැටියක් නේද තියෙන්නේ. නකල්ස් ඔයගොල්ලෝ ළඟයිද? දන්නේ. ළඟයිද කියලා දන්නේ. ළඟයිද කියලා දන්නේ. ඒක කඳු වැටියක් නේ. හරි පුතේ. අපි ද යොදාගන්නේ නැහැ. ලේක්ස්. ලේක්ස් කියන්නේ විල දන්නවනේ. ඔව්. ලෝකේ ලොකුම විල මොකද්ද? බයිකල් විල අහලා තියෙනවද? රුසියාවේ තියෙන එකලි නැද්ද? නෑ මත්. ලෝකේ ලොකුම විල තමයි බයිකල් විල තියෙන්නේ රුසියාව. හරිද? බයිකල් විල ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් ගංගා ගොඩක් මට මතක නෑ ගංගා කොච්චරද කියලා. සාමාන්‍යයෙන් අපේ ගංගාවකටත් වැඩි අපි හිතමු මහවැලි ගඟ ඊටත් වැඩිය ලොකුයි. බයිකල් විල කියන්නේ ලෝකේ තියෙන පිරිසිදුම වතුර තියෙන තැනක්. බයිකල් විල දැන් අපේ වගේ ඒ රටවල් වල මිනිස්සු වාහන හොදන්නේ සබන් ගන්නෑ රසායනික ද්‍රව්‍ය මුකුත් දාන්නේ හරිම ෆ්‍රෙෂ් වෝටර් තියෙන නැවුම් ජලය තියෙන තැනක් තමයි බයිකල් විල කියලා කියන්නේ. හරිද? අයිලන්ඩ් කියන්නේ මොකද පුතේ? අයිලන්ඩ් කියන්නේ දූපත්. දැන් ලංකාවත් ඇවිල්ලා දූපතක්. දූපතක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ තුන් පැත්තකින් මුහුදෙන් වට වෙච්ච ගොඩබිමකට කොහොමද කියන්නේ අපි? දූපතක් කියලා. දූපතක්. ඒතර ලංකාවත් දූපතක්. මොකද අපි ඉන්දියන් සාගරයෙන් වට වෙලානේ තියෙන. අපි ඉන්දියාවෙන් කැඩිලා නේද තියෙන්නේ. ඒතර ලංකාව කියන්නේ දූපතක්. ඒතකොට වැදගත්ම දේ මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි ඉන්ඩිවිජුවල් හුදකලා කන්දක් එක්ක විලක් සහ අයිලන්ඩ් ඒ කියන්නේ මේ දූපත් එක්ක ද යොදාගන්නේ නැහැ. හරිද? තේරුණාද? ලියාගන්න මෙහෙම. හරි. ඔව්. තනි කඳු වැටියක්. sorry කඳු වැටියක් නෙවෙයි තනි කන්දක්. කඳු වැටියක් නෙවෙයි තනි කන්දක්. තමා තනි කන්දක් තමා විලක් හා දූපත් ගැන විස්තර කිරීමේදී දූපතක් ගැන විලක් හා දූපතක් ගැන විස්තර කිරීමේදී ද යොදාගන්නේ නැත. ද යොදාගන්නේ නැත. හරිද? හරි. හරි පුතේ. ඊටකොට මෙහෙම ලියාගන්න මොකද්ද කන්දක් ගැන මම කියන්නේ. ඔයාලට මේක ලියාගන්න පුළුවන්ද? Mount McKinley is the highest mountain in Alaska. Mount McKinley කියන්නේ McKinley කන්ද තමයි ඇලස්කාවේ තියෙන ලොකුම කන්ද. ඇලස්කාව කියලා රට අහලා තියෙනව නේද?
ඔව් මෑන්. හරි අහලා නැත්තම් අද අහගන්න එහෙනම්. Mount Mackliny. හරි මෑන් ලියුවා. හරි. Mackliny කන්ද ඇලස්කාවේ විශාලතම කන්දයි. හරිද? හරි. හරි. ඊළඟ එක මේක ලියා ගන්න. මෙන්න මේක ශ්‍රී ලංකා is an island. ශ්‍රී ලංකා පුළුවන් නේද ශ්‍රී ලංකා කියලා ලියන්න? පුළුවන්. මේක නෑ පුතේ. ස්ක්‍රීන් එකේ නෑ මං කියන්න ලියන්න පුළුවන්ද? SRI පුළුවන්. හා පුළුවන් ලියුවා. Sri Lanka is an island. ලියුවා මෑන්. Is IS an island. ISLAND. ශ්‍රී ලංකාව දූපතක් වේ. පුතේ ඇන් කියන ලියුවනේ ඇන් කපන්න උතන. හරිනේ? ඇන් ඔහොම කපලා. මට පෙන්නන්න ඕන උනේ ශ්‍රී ලංකා is an island කියන එක වැරදි. ශ්‍රී ලංකා is island. මොකද දැන් අපි මෙතන කතා කරනෝනේ there is no article the කියලා යොදා ගන්න බෑ කියලානේ. ශ්‍රී ලංකා is ශ්‍රී ලංකාව දූපතක් වේ. ලියුව නේද ඒක? ඔව් මෑන් ලියුවා. සාමාන්‍යයෙන් island කියන වචනේත් එක්ක the යොදා ගන්න බෑ. මොකද්ද? ද යොදා ගන්න බෑ අයියෙන්. කියන වචනේ. හැබැයි මම උත්තර දුන්නේ මොකද්ද? an කියලානේ. කොහොමද යොදාගන්නේ ශ්‍රී ලංකා අයිලන්ඩ්. and is an island කියලා නේද ලියුවේ? ශ්‍රී ලංකා is හැබැයි an යොදා ගන්න පුළුවන්. මොකද ඒකට යොදා ගන්න බැරි අපිට? the the යොදා ගන්න බෑ an යොදා ගන්න පුළුවන්. an කැපුවද? අවිෂ්ක මෙහෙම පුතේ island කියන වචනේත් එක්ක the යොදා ගන්න බෑ. හැබැයි an යොදා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා is an island කියලා දුන්නේ ශ්‍රී ලංකාව දූපතක් වේ. ශ්‍රී ලංකා is the island කියන the යොදා ගන්න බෑ. තේරුණා නේද වෙනස? ඔව් මෑන් ඒක. ශ්‍රී ලංකා දැන් ශ්‍රී ලංකා is an island කියලා ලියාගත්ත නේද? ඔව්. එතනින් ඔව් මෑන්. ඉස්සරහින් පොඩි ඉරි කෑල්ලක් ගහලා හරියක් දාන එක හරි කියලා. හරිද? හයි. ඊළඟට පල්ලෙහා ලියන්න I Sri Lanka is the island. මොකද වෙන්නේ? Sri Lanka is දැන් ඉස්සෙල්ලා ලිව්වේ ශ්‍රී ලංකා is an island කියලානේ an කියලානේ. හරිද? ඊළඟට ලියන්න ශ්‍රී ලංකා is ඔව් මෑන්. the THE මේක දාලා ලියන්නකෝ. the island කියලා ලියන්න.
හා ඕක ඉස්සරහින් පතිරයක් දාගන්න වැරදි කියලා. එතකොට ඔයා පාඩම් කරනකොට තේරෙනවා මේ දෙකේ වෙනස. ශ්‍රී ලංකා ඊස් අයිලන්ඩ් කියන වචනේත් එක්ක අපිට ඇඳ දාන්න පුළුවන්. හැබැයි ද දාන්න බෑ. තේරුණාද? දැන් මට කියන්න මොකද තේරුනේ කියලා ඔයාට? අයිලන්ඩ් එක ඇන් යොදා ගන්න පුළුවන් ද යොදා ගන්න බෑ. very good. හරිම හොඳයි. අන්න හරි තේරෙනවා. ඊළඟ එක තමයි පුතේ with most names of towns, street, stations and airport. සාමාන්‍යයෙන් නගරවල නම්, මාවත්වල නම්, ස්ටේෂන් කියන යම් කිසි බස් ස්ටෑන්ඩ් එකක් හරි මොනවා හරි ඒවා සහ එයාපෝට් වල නම් එක අපිට දාගන්න බෑ. තේරුණාද? ඔව්. නගරයක නම. ද කොළඹ කියන්නේ නැහැ අපි කවදාවත්. කොළඹට ද කොළඹ කියන්නේ කොළඹ. මාතර නම් මාතර. ද මාතර එහෙම කියන්නේ නැහැ. දැන් ඇමරිකාවේ ගත්තොත් අපි හිතමු ලන්ඩන් ද ලන්ඩන් කියන්නේ නැහැ ලන්ඩන්. හරිද? නිව්යෝර්ක්. මුම්බයි. ද දාන්නේ නැහැ. නගරවල නම් ඉස්සරහින් කවදාවත් ද දාන්නේ නැහැ. ස්ටේෂන් වල අපි හිතමු ද බස් ස්ටේෂන් කියන්න පුළුවන්. හැබැයි ස්ටේෂන් එක නමක් එක්ක. එයාපෝට්. එහෙම දානවා. ඔයා මෙහෙම ලියන්නකෝ. අපි එයාපෝට් ස්ටේෂන් කතාව ඕනේ. අපි කියමු නගරවල නම් සමග ද යොදා නොගනී. ලියාගන්න පුතේ. නගරවල නම් සමග ද යොදා නොගනී. නගරවල නම් සමග ද යොදා නොගනී. හරිමන්. හරිද? හරිම. හරි පුතේ. උදාහරණයකට ලියන්න I live in Colombo. I live in Colombo. හරිමන්. හරි. මම ජීවත් වන්නේ කොළඹ. දැන් මේක තේරුණා නේද? මං හිතනවා ඔයාට අද අපි කතා කරපු දේවල් තේරුණා කියලා. අවිෂ්ක හරි. ඕන්. හරි. මං හිතනවා අද කතා කරපු දේවල් තේරුණා කියලා. ඕමන තේරුණා. අවිෂ්කට තේරුණා නේද? ඕමන තේරුණා. හරි අවිෂ්ක. අවිෂ්ක දැන් මට කතා කරන්න ඕනේ ඊළඟ එක ප්‍රිපොසිෂන්. ප්‍රිපොසිෂන් ඒ කියන්නේ නිපාත පද. හරිද පුතේ? නිපාත පද. ප්‍රිපොසිෂන් කියන එක ගැන මීට කලින් අහලා තියෙනවද? අහලා තියෙනවා. ඕමන අහලා තියෙනවා. ඔව් අහලා තියෙනවද? මොනවාද මේ ප්‍රිපොසිෂන්? ඒකෙන් දන්නේ. ඔව් ප්‍රිපොසිෂන් ඊට කලින් මම අවිෂ්කට පොඩි වැඩක් දෙනවා. දැන් අපි ද ගැන කතා කරානේ පුතේනේ. හරිද? ඔව්. ද ගැන අපි ද ඔව්. වල පොඩි වැඩක් කියන්නේ එක්සර්සයිස් එකක් කරමු දැන්. හරිද?
හරිද? මගේ කනෙක්ෂන් එක චුට්ටක් අවිෂ්ක මම ඉන්නවා එතන. අවිෂ්ක ඕමනේ අවිෂ්කට පේනවද පුතේ මගේ මේක? ඕමනේ පෙන් හරි. අවිෂ්කට තියෙන්නේ මෙතන තියෙනවා වාක්‍ය කීයක්ද? මෙතන 1 ඉඳන් 10 වෙනකම් ලියා ගන්න පුතේ. හරිද? 10 පොඩක් ඉන්න. මේ තියෙන සාමාන්‍යයෙන් මේ එක්සර්සයිස් එක කියන්නේ ද යොදා ගන්න තැන්. හරිද? හරිද? දැන් ඔයා මේක ලියාගෙන තේරුම් නැතත් කමක් නැහැ. චුට්ටක් කරන්න පුළුවන් බලන්න. හරිද? ඊට පස්සේ අපි මේක සාකච්ඡා කරමු. දැන් අපි ගොඩක් තියරි ඉගෙන ගත්තනේ පුතේනේ. අවිෂ්කට මාව ඇහෙනවද? අවිෂ්ක ඕමනේ හරි අවිෂ්කට තියෙන්නේ මෙතන ඉඳලා 1 ඉඳලා 10 වෙනකම් ලියන්න. 1 ඉඳන් 10 වෙනකම් විතරයි. හොඳේ? මේ මෙතන තියෙන්නේ හා do you have dictionary? එතන වෙනකම් ලියලා. ඊට පස්සේ මේ හිස්තැන් වලට and the වලින් එකක් එන්න ඕන. හරිද පුතේ? දැන් අපි කතා කරේ and the. පොඩ්ඩක් මේක කරන්න පුළුවන්ද කියලා බලනවද? අවිෂ්කට නම් විනාඩි 6:55යි. 7යි කාලට ඉවර කරන්න පුළුවන්ද කියලා බලනවද? ඉස්සෙල්ලා මේ ටික පුතේ ලියා ගන්න. ඒකේ ඉඳන් 10 වෙනකම්. පොතේ ලියන්න. හරිද? පේනව නේද මගේ ස්ක්‍රීන් එක පැහැදිලිව? ඊට පස්සේ ලියලා උත්තර ලියන්න බලන්න. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරමු. හරි. ඕකේ අවිෂ්ක.
හරිද ලියනවද අවිෂ්ක? හරි.
අවිෂ්ක ලියාගෙන ඉවරද පුතේ? ලියලා ඉවරයිද? මම නැත්තම් උත්තර ලිව්වේ නැහැ. ඉන්නකෝ. හරි හරි උත්තර ලියන්න. කියන්න හොඳට ඉස්සෙල්ලා.
Avishka, හරිද? නෑ මම නෑ. නෑ. හරි හරි. තව විනාඩි 5ක් දෙන්න. 5ක් හෝ 10ක්.
හරි අවිෂ්ක ඉවරද? මම ටිකක් කිව්ව 1 2 3 4යි විනාඩි 15ක හරි තව විනාඩි 4ක් දෙන්න. හරි 7:20 වෙනකම් වෙලාව දෙන්න. හරි අවිෂ්ක. ලියපු විදියට පුතේ අපි උත්තර ටික බලමු. හරිද? පළවෙනි එක Robert and Jessica went to Hispanic party last night. ඒ කියන්නේ පුතේ රොබර්ට්තුයි ජෙසිකායි ඊයේ රෑ පාටි එකට ගියාලු. දැන් මේ පාටිය මොකක් වෙන්න පුළුවන්ද? අපි දන්නේ නැහැ. තේරුම තමයි Robert and Jessica went to the party. රොබර්ටයි ජෙසිකායි පාටි එකට ගියාද පාටියට ගියාද? දැන් මේ කියන ක්ෂණය කළා නෑනේ. එතකොට මෙතෙන්ට එන්න ඕන මොකද පුතේ එන්න ඕන ඒ අකුර. හරිද? ඇයි දන්නවද හේතුව? දැන් මෙතන කියන Robert and Jessica went to a party last night. ඊයේ රෑ රොබර්ට්යි ජෙසිකායි පාටි එකට ගියා. පාටි නිසා ඒ කියන්නේ පාටි එකට කියන තේරුමනේ. ඒකට පුතේ එන්නේ. හරිද? හරි ඊළඟට can you tell me ඔයාලා මේක තේරුම ලියා ගන්න අවශ්‍ය නැහනේ.
නෑ. හරි. Can you tell me how to get to cinema from here? Can you tell me කියන්නේ can you කියන්නේ ඔයාලට පුළුවන්ද? Tell me කියන්නේ මට කියන්න. How to get to කොහොමද යන්නේ? cinema කියන්නේ cinema hall එකට from here කියන්නේ මෙතන ඉඳලා. එතකොට දැන් මේ cinema hall කියන එක දැන් cinema hall සාමාන්‍යයෙන් අපි දාන්න cinema hallනේ. එතකොට මෙතෙන්ට the the එන්නේ පුතේ. The. Can you tell me how to get to the cinema from here? ඊළඟ එක college is closed today. The college කියන්නේ ඔයා ඉගෙන ගන්න ඉස්නේ නේ? අන්න ඔව්. හරි very good. The college මෙතෙන්ට එනවනේ the college is closed today. අද පාසල වහලා. හරිද? හරි මැඩම්. ඊළඟ එක Gregory is one of strangest people I know. මෙතන the එන්නේ. ඒ කියන්නේ Gregory කියන්නේ කිව්ව උච්ච ස්ථානයේ වල මතකද සුපර්ලටිව් කියලා කිව්වේ. මතකයිද? සුපර්ලටිව් කිව්වේ අන්න ඒක. එතකොට මෙතෙන්ට එන්න ඕන Gregory is one of the පුතේ. හරි මැඩම්. the එන්නේ. strangers කියන්නේ අමුතුම. Gregory කියන්නේ මම දන්න. people I know කියලා කියන්නේ මේ people I know කියලා කියන්නේ මම දන්න. strangers කියන්නේ අමුතුම. සිංහල තේරුම ඕන ලියා ගන්න. හරි මැඩම්. හරි. ඊළඟ එක I recommend you try tomato soup at this restaurant. I recommend. Recommend කියන්නේ මම ඔයාලට කියනවා you try උත්සාහ කරන්න the tomato soup මේ restaurant එකේ මේ කඩේ තියෙනවා තක්කාලි සුප් එකක් ඒක පොඩ්ඩක් බලන්න බීලා බලන්න කියලා මම ඔයාලට recommend කරනවා. කියන්නේ මම ඔයාලට නිර්දේශ කරනවා. මම ඔයාලට කියනවා. එතකොට එන්න ඕන මොකද්ද? the ඒ කියන්නේ කැම වේලක්නේ. දන්න කැම වේලක්. එතකොට එන්න ඕන පුතේ the. මෙතන beer. Beer is not good for you. ඒක හරිත් නෑ වචනේ. beer කියන්නේ දන්නනේ beer නේ. ඔයාලට හොඳ නෑලු. ඒ කියන්නේ සාමාන්‍ය beer ඔයාලට හොඳ නෑ. මෙතන the. හයවෙනි එකට the. හරිද? හරි. හයවෙනි එකට එන්න ඕන හරි. the. හරිද? ඊළඟ එක හරි මැඩම්. 7. Would you like to see a film? මෙතන පුතේ එන්න ඕන. Would you like to see a film? හරිද? හරි. මෙතෙන්ට එන 8 වෙනි එකට an apple. Keep an apple a day keeps the මෙතෙන්ට the. ඒක හිස්තැන් දෙකක් තියෙනවනේ. ඔව්. පළවෙනි එකට එන්න ඕන an apple ගෙඩියක්
keeps the doctor away. The මෙතනට T හරිද? 9 වෙනි එකට I can't believe I failed the 9 වෙනි එකට එනවනේ පුතේ the THE I can't believe කියන්නේ මට හිතා ගන්න බෑලු I failed මම ඊයේ ටෙස්ට් එක අසමත් වෙච්චුනා කියලා. අපි දැන් විභාගෙට ගිහලා මට හිතා ගන්න බෑ. අයි මම ෆේල් වුණේ කියලා. එහෙමත් වෙනවනේ නේ. හරි. ඊළඟ එක do you have a dictionary? ඔයාගාව dictionary එකක් තියනවද මට ගන්න? 10 වෙනි එකට එන්න පුතේ a. හරි. හරි. තේරුණාද අද කියපු දේවල්? ටිකක් අමාරුයි නේ මේ ඇක්ටිවිටි එක? ඔව් මැඩම් අමාරුයි. හරි. අපි තව ලේසිය මේක ටිකක් අමාරුයි. අපි තව මම හිතනවා ඔයාලට තේරුණා කියලා මේවනේ. ඔව් මැඩම් තේරුණා. හරි. වෙලාවත් ඉවර වීගෙන යන්නේ. දැන් අද කරපු දේවල් අද අපි කතා කරා ප්‍රධාන වශයෙන්ම definite article, indefinite articles. ඊට කලින් පුතේ අපි කතා කරා indefinite articles නේ. එතකොට ඊළඟ අවුරුද්දේ දැන් අද 31 අවුරුද්දේ අන්තිම දවසනේ. ඉතින් ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ අපි හම්බ වෙන්නේ 2021. එතකොට මම ඊළඟ පාඩම preposition පටන් ගන්නවා. මේ කරපු පාඩම් දෙකෙන්ම මම ඔයාලට activity ඒ කියන්නේ පොඩි වැඩක් දෙන්නම්. හරිද? ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ කරනකොට මම ඔයාලට essay ලියන්න දෙනවා. රචනා ලියන්න දෙනවා. dictation දුත් දෙනවා. හරිද? මේ මාසෙ විතරයි මම දුන්නේ නැත්තේ මුකුත්. තාම අර ගොඩක් අර ට්‍රැක් එකට එනකම්. හරිද පුතේ? ඉතින් මම හිතනවා පාඩම තේරුණා කියලා. අද මේ අවුරුද්දේ අපි ක්ලාස් එක පටන් ගත්තා. අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. තව යාළුවෝ ඉන්නවනම් ඔයා වගේම ඒගොල්ලන්ටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න. දැන් මේ ඉංග්‍රීසි පන්ති හොඳයිද? හොඳයි මට තේරෙනවා. අන්න හරි තේරෙනවා නේ. එතකොට ඉන්න. එතකොට ඊළඟ අවුරුද්දේ හිම වෙන. එතකොට දැන් එන 2021 I wish you a happy new year. All your dreams and the education and everything will be come successful. ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන හොඳ සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඊළඟ සතිය අපි හමු වෙමු නේ. ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා පහමාරට. හරිනේ? හරි. එහෙනම් okay. Happy night. Good night.